තියෙන ටිකයන්ගේ ටික මූලික ධර්මයන් අන්තිම එක ඒක දෙවෙනි එක. ඒක කියන්නේ ඉස්සෙල්ලා ඊට කරුණු ටිකක් මට හිතුණා වැරදි කිරීම ගැන. මම ඊයේ ටිකක් හොඳට භාවනා කළා. මේ ටිකක් ධර්මයේ සම්මර්ෂණය කළා. බැලුවා මේ රූපය අනාරම්මනයි කියලා කියනවා, නිවන අනාරම්මනයි කියලා කියනවා. රූපය නිවනයි අනාරම්මනයි කියන්නේ ඇයි කියන කාරණාව. මම ඒක සම්මර්ෂණය කළා. පරිත්තාරම්මන ධර්මය, මහග්ගත ආරම්මන ධර්මය, අප්‍රමාණාරම්මන ධර්මයන්ගෙන්, අතීතාරම්මන, අනාගතාරම්මන, පච්චුප්පන්නාරම්මන ධර්මයන්ගෙන්, අජ්ජත්තාරම්මන, බහිද්ධාරම්මන, අජ්ජත් බහිද්ධාරම්මන ධර්මයන්ගෙන් ආරම්මන ධර්මයේ හොඳට බලලා ඊට පස්සේ අනාරම්මන බවත් බලලා ඊට පස්සේ ආරම්මන ධර්මයේ මොනවද කියලාත් බලලා හොඳට හිතුවා. බැලුවාම දැන් අරමුණු කරනකොට රූපයේ අරමුණු කරන්නේ නැහැ, අරමුණ එක නැහැ කියන උත්තරය ගන්න තමයි මම රූපය අරමුණු කළ නොහැකි කියන වචනේ කියන්නේ. නිවන අරමුණු කළ නොහැකි කියන වචනේ. නමුත් ඒ වචනේ වැරදි. රූපය අරමුණු කරන්න බෑ, නිවන අරමුණු කරන්න බෑ කියන වචනේ කිව්වොත් ඒ අර්ථය කොහොම හරි ගන්න බෑ. ඒ වචනේ වැරදි. ඒ නිසා රූපය අරමුණු කරන්න බෑ කියන එකත් නෙමෙයි මේ නියම වචනේ. රූපයට නිවනට අරමුණු ගන්න බෑ කියන එකත් වැරදි. එතෙන්දී සාරම්මන ධර්මය බලුවා. සාරම්මන ධර්මය කියලා කියන්නේ වේදනා, සංඥා, සංඛාර කියන මේ ධර්මතාව තමයි සාරම්මන. එතකොට ආරම්මන කියන එක ගන්න. ආරම්මණය කියලා කියන්නේ අරමුණු කරනවා, හිතනවා, සිහි කරනවා කියන ටිකට හිතන බව, සිහි කරන බව තමයි අරමුණු කරනවා කියලා කියන්නේ. යමක් හිතන්න පුළුවන් බව, සිහි කරන්න පුළුවන් බව අරමුණු කරනවා කියන කම තියෙන්නේ හිතේ. එතකොට ඒ අරමුණු කරන කම එක්ක, සිහි කරන කම එක්ක, මේ හිතන භව එක්ක තියෙන ධර්මයෝ මොනවද කියන එක තමයි සාරම්මන. ආරම්මන සහිත ධර්මයෝ. එතකොට වේදනා, සංඥා, සංකාර. ආරම්මන කියලා කියන්නේ ආරම්මණය සමග නැති නිසා රූපය අනාරම්මනයි. අරමුණු කළ නොහැකි නිසා නෙමෙයි. අපි කියමු දැන් අතීතයේ අරමුණු කරනවා කියන දුකිතේ. හිතෙන් අතීතයේ අරමුණු කරන තැනක වේදනා, සංඥා, සංකාර කියන ධර්මතා ටික තමයි ඒ හිතේ සංසත්ත, හිතේ හැකිලා, හිතේ ගැටලා ඒ අතීතයේ අරමුණු කරන හිත සමග තියෙන්නේ. අතීතයේ අරමුණු කරන හිත සමග ගැටෙන්නේ නැහැ, යෙදෙන්නේ නැහැ. රූපය නිවනයි. ඒ ආරම්මණය සමග නැති නිසා රූපය අනාරම්මනයි, නිවන අනාරම්මනයි කියලා. හැම රූපයක්ම නිවන අනාරම්මනයි. අනාරම්මනයි කියලා කියන්නේ ආරම්මණය සමග නැති නිසා, ආරම්මණය සමග යෙදිලා නැති නිසා අනාරම්මනයි. එතකොට හැබැයි රූපයේ අරමුණු කළ නොහැකි කියන වචනේ කියන්න එපා. ඒක වැරදි. මම අර කියනවා රූපයේ අරමුණු කළ නොහැකි කියලා. අනාරම්මනයි කියන රූපයේ අරමුණු කළ නොහැකි කියවම වැරදි. මොකද අරමුණු කිරීමේ හැකියාව තියෙන හිතට නම් හිතට රූපය අරමුණු කරන්න බැරි නෑ, පුළුවන්. දැන් මෙතනින් අහන්නේ හිතට රූපය අරමුණු කරන්න බැරි පුළුවන් කමක් ගැන නෙමෙයි. එතකොට ඒ අරමුණු කරන කම එක්ක යෙදෙන නොයෙදෙන කම. එතකොට
ඒ අරමුණු කරන කම එක්ක නැත්තම් ඒ ආරම්මණය එක්ක පවතින ධර්මතා තමයි මොකද්ද? සාරම්මන ධර්මතා ටික තමයි ආරම්මණය සහිත ධර්මතා තමයි වේදනා සංඥා සංකාර. රූපයයි නිවනයි දෙක හැම වෙලාවෙම මොකද්ද? අනාරම්මනයි. නාරම්මන. ආරම්මණය සමග නැහැ. ආරම්මණය සමග නැහැ. කියන අදහසින් තමයි ආරම්මන අනාරම්මන වෙලා තියෙන්නේ. එතකොට ඒක දතයුති. දැන් අපි ඕක තේරුම් ගත්තාම හොඳ අර්ථයක් වෙනවා අපිට. දැන් ගෙදර කියලා සිහි කරනකොට අපි හිතාගෙන දැන් රූපය මෙතන තියනවා කියලා. එතකොට හොඳට තේරෙනවා ගෙදර කියලා අපි සිහි කරන තැනක ගෙදර කියලා අරමුණු කරනකොට මේ අරමුණු කරන තැනක ඒ හිතේ තියෙන වේදනා සංඥා සංකාර කියන ධර්මතා ටිකයි මේ හිතින් අරමුණු කරලා තියෙන්නේ. එතන රූපේ කියන එකේ ආරම්භනේ නැහැ. රූපේ කියන කහසු වෙලා නැහැ. රූපේ කියන ගැටලා නැහැ. රූපේ අරමුණු කරන තැනක මේ යෙදිලා තියෙන ධර්මතා ටික තමයි සාරම්මන වේදනා සංඥා සංකාර. රූපේ අනාරම්මන මේ ආරම්මනේ සමග නැහැ. තේරෙනවද? ඒ නිසා එතකොට රූපය ආරම්භ කරන්න බෑ කියන එක ගන්න එපා. එහෙම ගත්තොත් වැරදි. අපිට ඕනේ සිහි කරන කොට කවදාවත් රූපය සිහි කරන්න බෑ. සිහි කරන චිත්තචෛතසිකයෙන් කියන උත්තරේ ගන්න තමයි වැඩි. නමුත් ඒ ගන්න හදන ක්‍රමය පිළිදහමට සාධාරණ වෙන්න ඕනේ. ඒකේ අර්ථයක් තියෙනවානේ. එතකොට ඒකෙදි අපිට ඕනේ විදිහ වචනකින් හරගෙන හරියන්නේ නැහැ. ඒ කියන්නේ සිතින් සිතුවිලි සිහි කරන්නේ රූපය සිහි කරන්න බෑ කියලා ගන්න බෑ. මොකද ආරම්මන බව අනාරම්මන බව කතා කරන්නේ මේ සාරම්මන බව කතා කරන්නේ හිත පැත්තේ. ඒ කියන්නේ යමක් අරමුණු කිරීමේ හැකියාව තියෙන්නේ හිතට. එතකොට හිත පැත්තෙන් කතා කරනකොට හිතට අරමුණු ගන්න බෑ කියලා කිව්වොත් වැරදි. රූපය අරමුණු කරන්න බෑ කියලා කිව්වොත් වැරදි. රූපයටයි නිවනටයි අරමුණු ගන්න බෑ කිව්වොත් ඒකත් වැරදි. එහෙම අදහස කිව්වොත් නෙමෙයි. ඒකට අරමුණු ගන්න බෑ කියලා අපිට ඒ කියන්නේ කියන්න ඕනේ නෑනේ කොහොමද? එතකොට රූපයයි නිවනයි අනාරම්මනයි කියන කුමන අර්ථයකින්ද? ආරම්මණය සමග නොවර්තේ. තේරෙන්නේ? මොකද දැන් මම හොඳට බැලුවා නිවන නවත්තබ්බං අතීතාරම්මනම්පි අනාගතාරම්මනම්පි පච්චුප්පන්නාරම්මනම්. නිවනට අතීතාරම්මණය අනාගතාරම්මණය වර්තමානාරම්මණය නොකියේ. හිතෙන් අරමුණු කරන ගතියක් නැහැ. අතීතයේ අරමුණු කළා හෝ වර්තමානයේ අරමුණු කළා හෝ අනාගතයේ අරමුණු කරන ගතියක් නැහැ නිවන හම්බ වෙන වෙලාවේ. ඒ කියන්නේ පිළිම දකින්න බව තියෙන හිතේ. තේරෙනවද නේද? දැන් ඇහෙන් තපෙනෙන දෙයකුයි හිතින් මොන හරි දෙයක් සිහි කරන එකයි අතර වෙනසක් තියෙනවනේ. සිහි කරන ගතියට කියනවා අරමුණු කරනවා කියලා. මේ ඇස් ඉදිරි පිටට එන්නෝ නෑ ඒක. එතකොට නමුත් පේන එකට කියන්නේ නෑ අරමුණු කරනවා කියලා. පේන එක ඇති වෙන්න ඉස්සර වෙලා අපි කියමු චක්කු විඥානයේ ඇති වෙන්න ඉස්සර වෙලා රූපය අරමුණු කරනවා. ඒ නිසායි තමයි චක්කු විඥානය උපන් චක්කු විඥානයේ ස්වභාවය රූපي දර්ශන කොටේ පේනවා. ඒ වගේ දැන් නිවන අරමුණු කරන වෙලාවේදී ඒ කියන්නේ නිවන දකින වෙලාවේදී ඒක දර්ශනය. එතකොට ඒ වෙලාවේදී හිතට නොකිය යුතුයි අතීතය අරමුණු කරනවා අනාගතය අරමුණු කරනවා වර්තමානය අරමුණු කරනවා කියලා අතීත අනාගත වර්තමාන කතාව දෙකේ නැහැ. එතකොට හිතට පුළුවන් ඕනම දෙයක් අරමුණු කරන්න. ආරම්භන ප්‍රත්‍යට හසු නොවන දෙයක් නැහැ. මට තේරෙන විදිහට කියනවා නැහැ. මට සංකතය තුල හැම දෙයක්ම ආරම්භන ප්‍රත්‍යට හසු වෙනවා. කියන අරමුණු කළ හැකි හිතට. රූපේ නිවන හැම එකක්ම අරමුණු කරන්න පුළුවන්. අරමුණු කරන ඒ අරමුණු කරන ගතිය තියෙන හිතේ ඒ හිතක යම් වස්තුවක් අරමුණු කරනකොට ඒ අරමුණු කරන කමට උදව් දීලා
ඒක යෙදිලා ඒක හැපිලා ඒ හිතේ පවතින ටිකට කියන සාරම්මන ධර්මය කියලා. ආරම්මනේ සහිත ධර්ම. ඒකට වේදනා සංඥා සංඛාර. ඒ ආරම්මනේ සමග නැත්තේ ආරම්මනේ හැපිලා නැත්තේ ආරම්මනේ සමග නොසිටින්නේ කියන අදහසෙන් අනාරම්මන. ආරම්මන සමග නැහැ. එතකොට ඒක දැන් රූපය කියන එක චිත්ත විපයුක්ත චිත්ත විසසතයි හැමලෙම හිතේ යෙදෙන්නේ නැහැ හිතේ ගැටෙන්නේ හිතකනම් අරමුණු කරන ගතිය තියෙන්නේ එහෙනම් හිතේ යෙදෙන්න බෑ රූපේ හිතේ ගැටෙන්න බෑ ඒ හින්දා රූපය අනාරම්මන නිවනත් අනාරම්මන එතකොට අනාරම්මන කියන්නේ අරමුණු කළ නොහැකි කියන කමෙන් නෙමෙයි කියන එකත් හදාගන්න එතකොට අද අපිට තියෙන්නේ ටික මූලික ධර්මයන්ගේ ටික මූලික ධර්මයන්ගේ අන්තිම එක කතමේ ධම්මා අනිදස්සන එතකොට කතමේ ධම්මා සනිදස්සන සප්පටික කතමේ ධම්මා අනිදස්සන සප්පටික කතමේ ධම්මා අනිදස්සන අප්පටික එතකොට සනිදර්ශන සප්පටික ධර්මය මොනවද අනිදර්ශන සප්පටික ධර්මය මොනවද අනිදර්ශන අප්පටික ධර්මය මොනවද කියලා එතකොට එතනදී සනිදර්ශන කියලා කියන්නේ නිදර්ශන සහිතයි කියන එක. හරිද? නිදර්ශන ඇත්තේ මොවුන්ටයි කියන අදහසින් නිදර්ශන සහිතයි කියන අදහසින් නිදර්ශනය ගියයි කියන අදහසින් සනිදර්ශනයි කියනවා. එතකොට මෙන්න මේ වගේ කියලා අපිට නිදර්ශනයක් දෙන්න පුළුවන් එකම දේ තමයි මොකද රූපායතන. ඇහැට පෙනෙන රූපායතනයේ තමයි මෙන්න මේ වගේ කියලා නිදර්ශනයක් දෙන්න පුළුවන් අපිට. ඒ නිසා මේ රූපායතනයට කියනවා සනිදර්ශන. එතකොට තව පැත්තෙන් ගත්තහම දකින්න පුළුවන් කියන අදහසෙන් උද්‍යන්ත. දකින්න යන ගණයට යන නිදර්ශන සහිත දැක්ක හැකි කියන ධර්මයන්ට කියනවා සනිදර්ශන. ඒ සනිදර්ශන සප්පටික කියලා කියන්නේ ගැටීම් සහිතයි. ගැටෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට දකින්නත් පුළුවන් ගැටෙන නිදර්ශනයක් දෙන්නත් පුළුවන් ගැටෙන ධර්මයන්ට කියනවා සනිදර්ශන සප්පටික කියලා. සප්පටික කියන්නේ ගැටීම් සහිතයි ගැටෙන්න පුළුවන් ගැටෙන. එතකොට රූපායතනය කියන එක දකින්න පුළුවන් නිසා සනිදර්ශනයි කියනවා. නිදර්ශනයක් දෙන්න පුළුවන් නිසා සනිදර්ශනයි කියලා කියනවා. ඒ රූපායතනේ චක්කු ප්‍රසාදී ගැටෙන නිසා සප්පටිකයි කියලා කියනවා. එතකොට රූපායතනය කියලා කියන්නේ සනිදර්ශන සප්පටික ධර්මයක්. එතකොට ඒකේ සප්පටික බව දත යුතුය අපි චක්කු ප්‍රසාදේ පමණයි හැදෙන්නේ. රූපය කියන එක රූපායතනය කියන එක චක්කු ප්‍රසාදේ පමණයි හැපෙන්නේ. ඒක දකින්න පුළුවන්. මට අද දවල්ම හිතුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ රූපය හරියට මායාවකින් කරන එකක් වගේ කියලා. දැන් ඇත්තටම අපිට මේ මෙහෙම ඇහැට යම් හැඩතල වස්තු පේනවනේ මේක සම්පූර්ණම මායාවක්. අවස්ථාවට මවාගෙන බලන සිද්ධියක් තියෙනවා. මවාගෙන බලන සිද්ධියක් කියලා කියන්නේ දැන් අර අපි කුණ්ඩදාන මහ රහතන් වහන්සේ පිටපස්සෙන් එහෙම නිතරම අර ස්ත්‍රියක් එනවනේ නැගිලා පේනවනේ. දැන් ඕන ඒවත්
වර්ණ රූප. දැන් මේ රූපේ බලන්න ඒ ස්වාමීන් වහන්සේගේ ශරීරස්ත එක කොටසකවත් බැඳිලත් නැහැ. බාහිර මහ භූතයේ කොහේවත් කොටසක බැඳිලත් නැහැ. කෙනාට චක්කු ප්‍රසාදයට පෙනීම මාත්‍රයක් විතරයි කියන්නේ. මේ චක්කු විඥාණයට පෙනීම මාත්‍රයක් විතරයි කියන්නේ. මාය කළ රූපේ. ඒ විදිහමමයි හරියටම අදට අපිට පෙනෙන වර්ණ රූපය කියන එකත් ඒ විදිහටමයි. මේ සම්නිදර්ශන සප්පටික රූපය හඳුනා ගන්න දැන් තමන්ගෙන් පරිබාහිර තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත හතරත් අවකාශයත් මහ භූත ඇතිතන නිතෙතින් තියෙන ගුණාත්මක ගති හතරක් වර්ණ ගන්ධ රස ඕජා ඒවා මහ භූතයන් හා සම්මිශ්‍රයි. කිසි වෙලාවක මහ භූතයන්ගෙන් වෙන් කළ නොහැකි. මහ භූතයන්ගෙන් වෙන්ව පිටතට විතරක් එන්නේ නැහැ ඒවා. පිටතට කෙනෙකුට විතරක් වෙනම අල්ලන්න පරිහරණය කරන්න බෑ. මහ භූතත් එක්කමයි තියෙන්නේ. එතකොට ආධ්‍යාත්මික පැත්තෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපය තමයි විඥානයේ දැසගෙන බැඳිලා තියෙන්නේ. එත්ත සිත මෙත්ත බන්ධන මේ සිතෙහි බැඳිලා තියෙන්නේ. එතකොට දැන් සිතේ තියෙන ගති ටිකට අර මහා භූත රූපේ ගති වෙනස් වෙනවා. ඒ සිතේ තියෙන ගති නිසා මහ භූතයන්ගේ ප්‍රකට වෙන ගති ටිකට තමයි ආධ්‍යාත්මික උපාදාය රූප කියන ටික හැදෙන්නේ. තේරෙනවද? එතකොට ඒ උපාදාය රූපයන්ගෙන් ඒ කියන්නේ පඨයාපෝ තේජෝ වායෝ කියන හතරේ අපිගේ චක්කු ප්‍රසාද කියන්නේ මේ වගේ උපවත්තු ඉදිරියෙන් තියෙන යම පිළිබුබු කරන්න පුළුවන් සියුම් උපසහිත බව හැදුනේ ඒ මහ භූත රූපය ඇසුරු කරගෙන ඉන්න හිතේ තියෙන gati ටිකේට අනුව මහ භූත ටික හැදගයිලයි. තේරෙද කියන්නේ? ඒ නිසා දැන් මේ ප්‍රසාදේ හැදිලා තියෙනවා. ඔන්න මේ ප්‍රසාදෙට ඉදිරියෙන් හම්බ වෙන පටිඝාපෝ තේජෝ වායෝ කියන සුද්‍රාෂ්ටකයන්ගේ වර්ණ කලාප අරගෙන හැඩතලයක් හදලා හිතට පේනවා. දැන් මේ පේන සටහන පටිඝයට අයිතිත් නෑ, ආපෝවට අයිතිත් නෑ, තේජෝවට අයිතිත් නෑ, වායෝවට අයිතිත් නෑ, අවකාශයට අයිතිත් නෑ. අපිට මේ පේන හැඩතලය මහ භූත එක්ක තියෙන වර්ණ කලාප වලට අයිතිත් නෑ. අපි කියමු මහ භූතයන්ගේ රූප කලාප නම් තියෙන්නේ. ඒ රූප කලාපයක එක තියෙන වර්ණගත රසෝජා කියන අස්තංග රූප කලාප. එතකොට ඔහොම තියෙන තැනක රූප කලාප රාශියක් හදලා කින් උදුරලා අරගෙන තමයි අපිට මෙහෙම හැඩසටහනක් පේන්නේ. එතකොට මේ පේන රූපේ මහ භූත පැත්තට අයිතිත් නැහැ. මේ පේන රූපේ චිත්තජෛතික පැත්තට අයිතිත් නැහැ. වේදනාවට අයිතිත් නැහැ. සංඥාවට අයිතිත් නැහැ. සංකාරයට අයිතිත් නැහැ. විඤ්ඤාණයට අයිතිත් නැහැ. නමුත් ඇහෙන් මෙහෙම රූපයක් හැදියේ නැත්නම් හිතට මෙහෙම සංඥාවක් පහළ වෙන්නේ නැහැ. එහෙම රූපයක් කියන හින්දා හිතට මෙහෙම සංඥාවක් මෙහෙම හැඩතලයක් හිතට දැනගන්න පුළුවන්කම තියෙන රූප සංඥාවක් ගන්න පුළුවන්කම තියෙන රූපයක් තියෙන නිසා. ඒ තියෙන රූපේ පටිඝාපෝ තේජෝ වායෝ කියන මහ භූතය ඒ මහ භූතයන් හා බැඳලා තියෙන උපාදාය රූපය ඇතුළේ මෙහෙම එකක් නැහැ. තේරුණේ? ඒ කියන්නේ දැන් අර මම කියන්නේ හාල් ටිකක් පෙනෙන්න දාලා ඒක වංගෙඩියක දාලා හොඳට කොටලා පෙනේරෙන් හලනවා. දැන් හැලුවාම පෙනේරේ තියෙන කිවුම් කොටු ගාන්ට පිටි කලාපයි බිමට වැටෙන්නේ. දැන් මොන විදිහට තිබ්බත් ඕක තමයි ඇත්ත. ඊට පස්සේ ඔහොම කලාප තියෙන තැනක
ඒ පිටි වලින් අපි හැදුවොත් බෝනික්කේ පිටි කලාප ටික තියෙන තැනක අවකාශ ධාතු එක එක හැඩයක ඉන්නකොට අවකාශයට සාපේක්ෂව අපිට මේ මහ භූතත් අවකාශයට උදව් කරගෙන අවකාශයට සාපේක්ෂව අපිට මේ හැඩයක් තියෙනවා. දැන් අපිට හැඩයක් නෙමෙයි ඔතන තියෙන අර පිටි මේ පේන බෝනික කියලා පේන හැඩේ අර පිටි කලාප ටික කොකටදයි එකකටවත් නැහැ. පිටි කලාප ටිකයි අවකාශයේ ඇරෙන්න වෙන මොනවද ඔකේ තියෙන්නේ? ඔන්න දැන් පේන හැඩේ පිටි කලාප ටිකට අයිතිත් නැහැ. අවකාශයට අයිතිත් නැහැ. එකකට දාන්න බෑ. හරි. දැන් පේන හැඩේ එහෙනම් හිතද නැහැ. හිතේ රූප ගැටෙන්නේ නැහැ. එහෙනම් වේදනාවද සංඥාවද රූපය හඳුනන්න පුළුවන් කමද හඳුනන්න පුළුවන් මේ රූපයක් තිබුණේ හින්දාද? හඳුනනකම රූපේ නෙමෙයි. එහෙනම් හිතන කමද? දැන් මේ හැඩේ වේදනාවක් නෙමෙයි සංඥාවක් නෙමෙයි සංඛාරයක් නෙමෙයි විඥානයක් නෙමෙයි. මෙන්න මේ රූපේ කියන එක මේ මහ භූතයි චිත්තචෛතසික දෙකයි ටිකයි උදව් කරගෙන අවස්ථාවට උපදවාගෙන පරිහරණය කරන්නේ. ඔන්න ඔය විදිහේ රූපයක් තමයි රූපායතනය කියනකොට දක්ව යුතුයි. හරියට මායාවකින් කළ එකක්මයි. මේ මැරිච් එකක් තියෙනවා. මැරිච් එකක් තියෙනවා. ඒක ඉතුරු නැතුවම නැති වෙනවා කියලා කියන්නේ. දැන් අපි කියන්නේ දැන් පුටුවක් ගන්නකො. දැන් පුටුවක් කියලා පනවන්න යම් කිසි හැඩයක් තියෙනවා. ওই පුටුව කියන එක කුඩු කරලා වම් විදියට දාලා කෙටුවොත් ඕකේ තියෙන රූප කලාප ටික අඩු නැතුවම තියෙන නමුත් අර හැඩේට මොකද වෙන්නේ? තිබුණා නම් මේ රූප කලාප ඇතුලේ නම් හැඩේ තියෙනවා. එතකොට නැත්තම් මේ හැඩේ නම් අවකාශ කොහටද ගියද? එහෙම තිබුණා නම් එහෙනම් මේ හැඩේ චිත්තජෛසික ටිකේද? ඒක ඔන්න ඔය වගේ රූපායතන කියන එක. කිසිම වෙලාවක අනිත් කිසිම ඉන්ද්‍රියකට ගැටෙන්නේ නැති. චක්කු කියන ප්‍රසාදයේ එතකොට හිතන්න මොනතරම් සිවුම්ද කියලා. ඒ බඳු ප්‍රසාදයක විතරක් ගැටෙන. ඒ බඳු ප්‍රසාදයකින් විතරක් මේ අල්ලගන්න පුළුවන් විදිහේ රූපයක්. හරියට අර කුණදන මහරහතන් වහන්සේ ඒ කියපු මායාකාර රූපේ වගේම අර අපි අර මේ රූපය සම්මත අල්ලනකොට මුතු රූපේ මුතු අතක තියෙනවනේ. ඔව් අර එහෙම වෙන්නේ මේ එතකොට අර මම කියේ අර රජ කෙනෙකුයි පුරোহিত බොමයි කට්ටියක් යනකොට අර පෙරේතෙක් මව මාර්ගික ගිහිල්ලා ඉදිරියෙන් පාර පේනවා පහුවෙන ටික නැකෙනවා කියන්නේ. ඒ වගේ අදද ඉදිරියට අපි ඉදිරියෙන් යන ටික පේනවා. පහුවෙන ටික නැකෙනවා. නමුත් පහුවෙන ටික ඇති බවට මනෝ විඥාණයෙන් පුරවලා දෙන නිසා අපිට ඉදිරියට පිටපසක් තියනවා කියලා දැනෙන කම නිසා බය නැති ඉන්නවා අපි. ලෝකේ ජීවිතනවා. නමුත් මේ අපිට පෙනෙන හැම රූපයකම මායාකාරී බව. මායාවෙන් කළ ස්වභාවය. හොඳට තේරෙයි හිත සමාධි වෙනවා. රූපය අනිත්‍යයි කියලා කියන්නේ ওই නිසාම. තිබෙන්නෙත් නැහැ තිබිය හැකි බවකුත් නැහැ රූපෙට. මොකද ඒකට අයිති නියත වස්තුවක් නැහැ. ඒ නිසා මේ ඒක හට ගන්න තිබු සත්‍ය ටික විතරයි පෙන්වන්න පුළුවන්. මෙන්න මේ ටික උදව් කරගෙන මෙහෙම හම්බ වෙනවා අපිට කියලා. එතකොට ඔන්න ඒ සනිදර්ශන රූපය කියනකොට ඔන්න ඔය මට්ටමේ දතේ කියනකොට කියන සනිදර්ශන සප්පටික රූපය කියලා. එතකොට අනිදර්ශන සප්පටික රූප කියලා කියනවා කන. එනේ ඇහැ කන නාසය දිව ශරීරය ශබ්ද
ගන්ධ, රස, පොට්ටබ්බ. මේවා අනිදර්ශනයි සප්පටිකයි. නිදර්ශන නැහැ. කෙනෙකුට මෙන්න මේ වගේ කියලා පෙන්වන්න නිදර්ශනයක් නැහැ ඒවට. සුදු පාට කැට කැට වගේ කියලා ලුණු රහ කියන්නේ කියලා රහස් නිදර්ශනයක් දෙන්න පුළුවන්. එහෙම කියලා ගත්තනම් ගත්තේ රූපායතනයේ මිසක මේක හොඳට තේරුම් ගත්තාම ලুকু කෙලෙසයක් අඩු වෙනවා. අපි හැම වෙලාවෙම රූපායතනයේ ගැට ගහ නේද මේ අනිත් ආයතන ටික ඔසවගන්නේ කියලා. දැන් සද්දේට නිදර්ශන නැහැ. ඒ නිසා නිදර්ශනයි. දකින්න බැරි නිසා අනිදර්ශනයි. දැන් බස් එකේ සද්දේ, මොනරෙක්ගේ සද්දේ, කපුටෙක්ගේ සද්දේ, බල්ලෙක් කෑ ගහන සද්දේ කියලා හරි සද්දේට අපි නිදර්ශන දෙනවනම් ඇහෙන් දැකපු රූපයක්ම නිදර්ශන කරලා තියෙනව නෙමෙයිද කියලා බලන්න. බස් එකේ සද්ද කිව්වහම ඇහෙන් දැකපු නිදර්ශන දෙන්න පුළුවන් රූපයක් මේ බෙදි හොයාගත්තාම සනිදර්ශන අනිදර්ශන බෙදි හොයාගත්තාම හොඳට මේක ප්‍රකටයි. ඒ අර සද්දේ කනට සද්දය ඇහෙනකොටම මේ ඒ සද්දේට අපි නිදර්ශනයක් දෙනවා. ඇහෙන් දැකපු සනිදර්ශන රූපේ බැඳලා. කොහොමද? බස් එකක සද්දේ. මේ සද්දෙට දෙන නිදර්ශනය තමයි බස් එක කියලා. ඇහැට බැඳලා. නමුත් සද්දේ ස්වභාවය තමයි අනිදර්ශන. නිදර්ශන නෑ මේකට. අපි ඇහෙන් දැකපු එක නිදර්ශන දෙන්න පුළුවන් ටික රූපයයි කියලා හඳුනාගත්තොත් සද්ද වලට බස් නැති. එතකොට සද්ද වලට පුරුල්ල නෑ. සද්ද වලට කපුට නෑ. සද්ද වලට බල්ල නෑ. සද්ද වලට දෙර නැති. එතකොට වෙන්නේ ඒ සද්දේ සෝත ස්පර්ශයේ ඇවිල්ලා හැපිලා නැති වෙයි කවදාවත් මේ නිමිත්තයට උපදවා ගන්න බෑ. සෝත ස්පර්ශය ඇවිල්ලා හැපෙන සද්දේ හැම වෙලාවෙම නැගිට ගන්නේ ආපහු හොයාගෙන යන්න පුළුවන් වෙන්නේ අර නිදර්ශන සහිත අරමුණකින් අල්ලගන්න. හොඳට හම්බ වෙන සද්දයකට කිසිම අරමුණක් හිතෙන් බඳින්න නැතුව ඉන්න. ඒ සද්දේ දන්නේ නැහැ. දැන් වෙන භාෂාවක් කතා කරනකොට අපිට තේරෙන්නේ නැහැ කියන්නේ ඇයි? ක්ෂණිකේ වශයෙන් නිදර්ශන දී ගන්න දන්නේ නැහැ. උපමා පෙන්න ගන්න දන්නේ නැහැ. එතකොට ඒක දන්නේ නැහැ. නමුත් ඒ සද්දෙම තමයි සද්ද ඇත්ත. එතකොට නිදර්ශන දීම නෙමෙයි වැරදි. මේ සද්දේ කියන එක නියම යථා ස්වභාවය තමයි ඒක හිතට වැටෙන දෙයට අයිති නැති බව කියන නුවණ තියෙන්න ඕනේ. එතකොට හිතට වැටෙන දෙයට කියලා කිව්වේ සද්දයක් ඇහෙනකොටම හුණෙක් කියුණා නම් එතකොට දතේතුයි මේ හුණා කියලා අපි සිහි කරගන්නේ ටග්ගාල ඇහෙන් දැකපු නිමිත්තක්. ඒ දෙක ගැට ගැහුවොත් මිසක බැරියලා ওই ගැට ගහන එක ඈඳන් නැති වුණොත් ওই සද්දය අපෝ වීගෙන යකද බලන්න. ඒ සද්දේ කතාගෙන ඉස්සකිද කියලා බලන්න. ඒ සද්දේට ඇහැට බඳින දේ ගැට ගැහුවේ නැත්නම් කොහොමද අපි බලවන්නේ? දැන් හුණගේ සද්ද කියලා හරි ඔන්න හුණෙක් ගැට ගැහුවේ නැත්නම් අපිට කතා කරන මේ සද්දේ දැන් නිරුද්ධ වෙලා. ආපහු ඒක උපද්දලා ගන්න අපේ මනස තුළ මාධ්‍යයක් තියෙනවා. සද්දයක් එහුණා කියන්නේ මොන සද්දයක්ද කියලා කියන්නේ. ඒක ප්‍රපංචය. අන්න ඒ ප්‍රපංච නැති මට්ටමට ඉස්සෙල්ලා සද්දේ වෙන් කරගත්තාමයි සද්දේ අනිත්‍ය වෙන්නේ. එදාටයි සද්දේ කලකිරෙන්නේ. සද්දේ ඇත්ත දකින්නවා කියන්නේ එතකොට. දැන් අපිට සද්දේ අනිත්‍ය පේන්නේ නැහැ. මොකද හුණන්ගේ සද්දේ ඕන වෙලාවක නිගෙන්නේ. තේරෙන්නේ? ඒ නිසා සද්ද ආයතනය කියන්නේ අනිදර්ශනයි. නිදර්ශනෙ දෙන්න බෑ, දකින්න බෑ. කියන ස්වභාවය හොඳට දකින්න අපිට පෙන්වනවා.
එතකොට ඒකෙන් පෙන්නනවා ඒ සබ්ජෙක්ට් එක්කම හිතට වැටහෙන දේ සංකල්ප හඳුනගන්න මේ සමිදර්ශන රූපෙ සීකරගෙන තියෙනවා. ඔන්න එහෙම වුණොත් සද්දේ දකින්න බෑ. ඊට ගන්ධයක් එහෙමයි. ගන්ධයටත් නිදර්ශන නැහැ, දකින්න බෑ. එහෙම වුණොත් ඒ ගඳ මොකද්ද කියන එක නෑ. ගන්ධය බෙදන්න පුළුවන් සුගන්ධ දුගන්ධ කියලා අවස්ථාවට ආග්‍රහණය කරන්න පුළුවන්. ඇලෙන්න ගැටෙන්න බෑ. හොයාගෙන යන්න බෑ. ඇලෙන්න ගැටෙන්න බෑ. හැම වෙලාවෙම ඇලෙන්න ගැටෙන්න නම් නිමිත්තක් ඕනේ අපිට. සද්දේ අනිත්‍ය වෙන දේ නතර කරගන්න යමක් ඕනේ. අනිත්‍ය වෙන සද්දේ මේ නිමිත්තෙන් තමයි අපි නතර කරගන්නේ. ඊට පස්සේ ඒක ඇලෙන්න ගැටෙන්නේ. දැන් මල් සුවඳ, හඳුන් කුරු සුවඳ, පිච්ච මල් සුවඳ කියලා අපි අර ගන්ධය නම් කරනවා. කෝපි කුඩු සුවඳ, කෙවුම්බදින සුවඳ කියලා. එතකොට ඒකම අපිට හොඳට ඒක රස විඳින්න පුළුවන්. ඒකට කැමති වෙන්න පුළුවන්. අර අද්දක බැඳලා පිටිපස්සට බණස් ගෙඩිය දුන්නාම කන්න බෑ. අද්දක ලෙහලා දුන්නාම හොඳට අල්ලගෙන හපන්න පුළුවන්. ඒක කටට දෙකට බණස් ගෙඩිය ගෑ හැකියි. ඒ වගේ මේ අරමුණකින් අල්ලගත්තම හොඳට අරමුණ විඳ හැකියි. නමුත් මේ සනිදර්ශන අනිදර්ශන බව තේරුම් ගත්තාම අපි මේ කරන්නේ මහ විශාල වැරද්දක් කියන එක තේරෙනවා. අනිදර්ශන ධර්මයන්ට නිදර්ශනයක් දීලායි අපි කෙලෙස් වලින් ඇතිරලා තියෙන්නේ. අපි අනිදර්ශන ධර්මයන්ට නිදර්ශනයක් දීගත්තේ නැත්තම් මේක කෙලෙස් වලින් හැසිරෙන්න බෑ නේද කියන නෝනේ. අපිට කෙලෙස් වලින් හැසිරෙන්න පුළුවන් පරිසරය හදාගෙන තියෙනවා. ලෝකෙ හැටිම තමයි. දැන් අපි කියමු තමන්ට එපා වෙන්නේ නැති වෙන විදිහට ගෙවල් දොරවල් දූර යාන වාහන ඊට කඩන් හදලා ඒව ලස්සන කරලා අලංකාර කරලා ගොඩ ගහලා තියෙන්නේ මොකද්ද? ඒව දකින්න ඒව සතුටු වෙන්න ඒව ඇලෙනවා. ඒවට කැමති වෙනවා. එතකොට තමන්ට ලෝකේ කලකිරිලා මිදෙන්නේ. තමන්ගේ විමුක්තිය වහන්නේ අනු නෙමෙයි තමන්මයි. කලකිරලා නොඇල්ලා මිදින් නැති පරිසරය හදාගෙන තමයි. ඒකයි මේ අවිද්‍යාව අන්ධකාරය කියලා කියන්නේ. මේ කරන්නේ අපි වලක් හාරලා වලට බහැලා අපිමම වැහෙන්න පස්පුරව ගන්නව නේද අපෝ කියලා තේරෙන්නේ නැහැ. එතකොට ඒ වගේ මේ හැම අරමුණක් ගන්නෙම toy සිද්ධිය ඔය අවිද්‍යාවේ කෘති ටික වෙනවා අපිට. ඊට පස්සේ රසය, ලුණු රස, තිත්ත රස, පැණි රස, අඹුල් රස කියලා ගත්තාම ඒ රසය නම් කළත් කමක් නැහැ. ඒ රසයේ සංහමාන දිට්ඨි වශයෙන් හැසිරෙන්න පුළුවන්. අඹෝල රසය, අඹරල්ල ගෙඩිය රසය, මිදිඔල රසය, කෙසෙල් ගෙඩි රසය කියලා ඒ රසයට නිමිත්තකුත් දුන්නාම නිදර්ශනයකුත් දුන්නාම දැන් ඒකට අම්මෝ මට නම් එපා කියනවා. මේ මොකද එතකොට එන්නේ රසයයි දැකපු නිමිත්තයි දෙකටම එක යන පටිගය එන්නේ. නෑ මොන හරි දැක් අමු රස දැක බෝ මේක ගොරස වගේ. ගොරස වගේ කියන තව දිවි ගෑවිලත් නෑ. ඉතුරු කරන තමන්ට ඇලෙන්න පුළුවන් විදිහට ගැටෙන්න පුළුවන් ඒ ඔය තමයි තණ්හාවේ ලක්ෂණේ විඳින්න හදාගන්න හැටි. තමන්ම ශේත්‍රය හදාගෙනයි තමන් විඳින්නේ. ගොවිතැන් කරන කෙනා තමන්ට කන බොන ආහාර පාන ටික හදාගෙන එළවලු කොටුවක් භෝග කොටුවක් හදාගෙන අවශ්‍ය වෙලාවට ඒකෙන් කඩලා අරගෙන කනවා වගේ. ඔය කරන එකම තමයි කරන්නේ. මේ ආයතන හය හරහම භෝග කොටුවක් හදාගෙන තියෙනවා. තේරෙන්නේ? එතකොට මේකින් අරගෙන තමයි අනුභව කරන්නේ හැම වෙලේම. එහෙම නැතුව මේ භෝග කොටුව හදාගත්තේ නැත්තම් හම්බ වෙන වර්තමානයේ ධර්මතාවයක් හැටියට ඉදිරි පිටට එන කනනාසි දිවට ඉදිරි පිටට එන ටිකකින් යැපෙන්න බෑ.
කාම ලෝක ජීවත් වෙන්න බෑ. කාමයක් නෑ ඒකේ. හටගෙන නැති වෙනවා. ඇති බවට අරගෙන විඳින්න නම් අපිට බෝම්බුටු හදාගෙන මේ එන එකකින් තව ටිකක් දාලා කවලම් කරලා ඇති බවට එකක් හදාගෙන ඕක තමයි තියෙන්නේ. මේ හම්බ වෙනකොටම ටක් ගාලා කන ඉදිරියේ දිව ඉදිරි පිටතම එනකොට රසයක් අර හදලා තිබෙන එක තමයි සීකල ගන්න. ඇහැ විතරයි ඒකට මවලා දීමේ කියන්නේ සම්නිදර්ශන ඒක විතරයි. ඒක තමයි ජාතියන් දෙයට නිවන් දකින්න බෑ කියන්නේ. මේ ජාති දීප ජාති අන්ද කෙනාට නිවන් දකින්න බැරි අනිත් ආයතන ඉස්සර ප්‍රශ්නයක්. මොකද මුලාව තියෙන එක ලෙහා ගන්න තියෙන්නේ ওই ටිකෙම. මුලාව කියන එක පවතින්නේ ওই ටිකෙම. රූපයෙන් මෙතන අයිති එකම මෙදින. ඒ මොකද අපි රූපයක් මවාගෙන හැමදාම බෙන්නේ. කාම ප්‍රදාන වල රූපෙන් සත්‍යයක් කියනවා ඒ සත්‍ය මොකක්ද කොහෙන්ද කියලා බලන්න ඇහෙන් දකින්න කන එක රැකගෙන දැනගන්න කියලා යනවනේ. ගතගත් එහෙමයි. රසය ඒ කියන්නේ රස දැනෙනකොට මොකක්ද කියලා ආයපෝ අරගෙන බලනවා. ඒක දැන් විනයක් පනවන ප්‍රමෝද මහන්නේ ඇසිදිරි පිට නැත්තම් ප්‍රශ්නයක් නෑ. පිළිගන්න. එතකොට රසය වගේ. කායද දැකන පොට්ටබ්බේට. පොට්ටබ්බේට සැපවත් වෙන්න හෝ දුක් වෙන්න හෝ ගැටෙන ස්පර්ශයේ සැප හෝ දුක් වෙන්න පුළුවන්. ඒක හටගන්න නැති වෙනවා. මේ තමන්ට ලෝභයක් ද්වේෂයක් ඇති වෙනවා කියලා හිතන්නවත් වෙලාවක් නෑ. ඊට පස්සේ ඒ ඇති වෙන ස්පර්ශයට නිදර්ශනයක් දීලා තමන් හිත සදාගෙන තමයි ඇලෙන්නේ හෝ ගැටෙන්නේ. ඒකයි සැප වේදනාව එක්කන්තේ දුක් වේදනාව එක්කන්තයක් කියලා කියන්නේ. කෙනෙකුට සැපවත් බව අහු වෙනවා. කෙනෙකුට දුක් බව අහු වෙනවනේ මේ අන්ති. ඒ අහු වෙන හැම කෙනෙකුටම මේ නිදර්ශනයක් දීලා. දැන් රහතන් වහන්සේ කියන්නේ සැප වේදනාවේ තනිති දකින්න දුක් වේදනාවේ තනිති දකින්න උපේක්ෂා වේදනාවේ තනිති දකින්න. මේ එකක්වත් අන්ත නෙමෙයි. එතකොට දැන් කයට මොන හරි ගැටුනොත් අපිට කෝටු කැල්ලක් පුටුව හැප්පුණේ මෙට්ටයක් අතක් වැදුනේ කියලා කයට ගැටුණු දෙයට අපි හදා ගන්නවා නිදර්ශනයක් දීලා. ඒකනේ නිදර්ශනයේ කියන ගතිය මත ඊට පස්සේ අපිට තරහ කියන එකක් තියෙනවා. අර මම කියේ කයට ගැටුනොත් පොට්ටබ්බයක් ඒකට අපි දුන්නොත් සනිදර්ශන දෙන නිදර්ශනයේ සවිඥානික එකක් වුණොත් තරහ වැඩි. උගාමිකලා ඉන්නවා. කයට ගැටෙන ස්පර්ශය ඒකට දුන්නු නිදර්ශනය අපි අනාත්මයි. ඒක කෝටු කැල්ලක් හැදුණා. ගලක් හැදුණා. එතකොට තරහ ගන්න බෑ. එතකොට හොඳට පේනවා කයට ගැටීම මත නෙමෙයි අපි තරහ අරගෙන හෝ උපේක්ෂාවේ ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ අපිම හදලා දෙන නිදර්ශනය මත අපිට යම් වෙලාවකදී පුළුවන් වුණොත් මේ කයට ගැටෙන එකට ඇහැට පෙනෙන දේ ගැට ගන්න නැතුව ඉන්න. ඇලෙන්නේ ගැටෙන දෙයක් නෑ. ඔන්න ඔය ටික ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටික දකින්ද මේවා අනිදර්ශනයි. නිදර්ශන නැහැ, දකින්න බෑ. හැබැයි මේව සප්පටිකයි. ශබ්දය සෝත ප්‍රසාදේ ගැටෙන නිසා සප්පටිකයි. ගන්ධේ ගහන ප්‍රසාදේ ගැටෙන නිසා සප්පටිකයි. රස ජීවහ ප්‍රසාදේ ගැටෙන නිසා සප්පටිකයි. කය කාය ප්‍රසාදේ ගැටෙන නිසා සප්පටිකයි. ඊට පස්සේ දැන් ආධ්‍යාත්මික ඇහැට නිදර්ශනයක් දෙන්න බෑ. ඇහැ අනිදර්ශනයි. සුදු පාට මැද කළු ඉන්ද්‍රියාවක් කියන කියලා අපි නිදර්ශන දෙන්නේ ඇහෙන් දැකපු එකක් තමයි ඇහෙන් කරපු වැඩක් තමයි ඇහැ කියලා පනවන්නේ අපි. ඇහෙන් දැකපු දෙයකුයි ඇහැ කියලා පනවන්නේ. ඇහෙන් දැකපු දේ ඇහැනේ. ඇහෙන් දකින්න පුළුවන් එක ඇහැද? එයා කරපු වැඩක්. එතකොට ඇහෙන් දැකපු දේ
ඇහැට බැඳි නැත්තම් ඇහැ ගැන නිදර්ශන නැහැ. මෙන්න මේ වගේ කියලා. එතකොට තමයි එයා කෘත්‍යයක් වෙන්නේ. අවස්ථාවට ගැටෙනවා හිත ඊට අනුව ඉපදිලා ඇහැ කියන කෘත්‍ය වෙනවා. එතකොට කනත් එහෙමයි. නාසය, දිව, ශරීරය කියන මේ ටික සප්පටිකයි. මොකද්ද? ඇහැ දකින්න බෑ හැබැයි රූපේ ගැටෙනවා. කන දකින්න බෑ හැබැයි ශබ්ද ගැටෙනවා. නාසය දකින්න බෑ හැබැයි ගන්ධ ගැටෙනවා. දිව දකින්න බෑ දර්ශන දෙන්න බෑ හැබැයි රසය ගැටෙනවා. කය දකින්න බෑ නිදර්ශනයක් දෙන්න බෑ හැබැයි පොට්ටබ්බේ ගැටෙනවා. ඒ නිසා මේ වස්තු ආධ්‍යාත්මික වස්තු ටික බාහිරේ හැපෙන නිසා සප්පටිකයි කියනවා. බාහිර වස්තු ටික ආධ්‍යාත්මික හැපෙන නිසා සප්පටිකයි කියනවා. එතකොට රූපායතනය දකින්න පුළුවන් නිදර්ශනයක් දෙන්න පුළුවන් නිසා සම්නිදර්ශනයි කියනවා. ඉතුරු ආයතන 9ම අනිදර්ශනයි කියනවා. නිදර්ශනයක් දෙන්න බෑ අප්පටිකයි කියනවා. නෙමෙයි. දකින්න බෑ කියන අදහසින් නිදර්ශනයක් දෙන්න බෑ කියන අදහසින් අනිදර්ශනයි කියනවා. එතකොට ඔන්න සනිදර්ශන සප්පටික ධර්මය තමයි රූපායතනයේ අනිදර්ශන සප්පටික ධර්මය තමයි අර නව ආයතනය. තේරුණානේ? ඊට පස්සේ කතමේ ධම්මා අනිදර්ශන අප්පටික. එතකොට කතමේ ධම්ම අනිදර්ශන අප්පටික ධර්මය මොනවද කිව්වහම චතුසු භූමිසු කුසල. එතකොට අකුසල චතුසු භූමිසු විපාකෝ චතුසු භූමිසු තීසු භූමිසු ක්‍රියා ව්‍යාකතං යංච රූපං අනිදස්සන අප්පටිගං ධම්මායතන පරියාපන්නං නිබ්බානංච ඉමේ ධම්මා අනිදස්සන අප්පටිග. අනිදස්සන කියලා කියන නිදර්ශනයක් දෙන්න බෑ දකින්න බෑ. අප්පටිග කියලා කියන්නේ ගැටෙන්නේ නෑ. ගැටීම් ස්වභාවයක් නෑ. පටිග සම්පස්සයක් නෑ. පටිග ස්වභාවයක් නෑ. ගැටෙන්නේ නැති දකින්නත් බැරි නැත්තම් නිදර්ශනයක් දෙන්න බැරි ධර්මය මොනවද? සතර භූමියේ මනෝගිය කුසල් කියන ටික ගන්නකො. කාමවචර කුසල්, මේ රූපවචර කුසල්, අරූපවචර කුසල්, ලෝකෝත්තර කුසල් කියන මේ කුසල් දකින්න බෑ. කුසලයේ කියන එක. එතකොට ඒක නිදර්ශනයක් දෙන්න බෑ. මේ ඒක කිසිම දෙයක ගැටෙන්නේ මොකද ඒක අදිවචන සම්පස්සය. චිත්ත සම්පර්ශයෙන් උපදින දෙයක් මිසක ගැටීමෙන් හටගන්න දෙයක් නෙමෙයි. දැන් අපි අප්පුඩියක් වගේ ගත්ත සද්දයක් එන්නේ මේ ගැටීම නිසා හටගන්න දෙයක්. යම් ධර්මයක් ගැටීමකින් තොරව ඒ ධර්මයේ උපද්දමින්ම ඉපදෙන ගතියක් තියෙනවා. ඒකෙදි ඉපදුනහට ගැටීම නැහැ. මේ අප්පටික ධර්මයන්ගේ ස්වභාවය තමයි ඒ ධර්මියෝ උපදවන ධර්මයන් එක්කම ඉපදෙමින්ම උපදිනවා. ඒ කියන්නේ සිත උපදින්නේ ඒ ධර්මතා අරගෙනම උපදිනවා. දැන් අපි කියමු පොළොවෙන් උඩට එන හත් පස් ටික කොළුව උඩම තියාගෙන මෙනකොට ගැටෙන එකක් නැහැ. හත් වෙනම තියලා පස් කැට කැල ගැටුණොත් උන ගැටෙන ගතියක් තියෙනවා. බිමේ දැන් එනකොටම පස් ටික මෙහෙම අරගෙන මුඩට එනකොට ඒ වගේ කුසල ධර්ම කියන තැන ඒ කුසල සිත උපදිනකොට ඒ සිතත් එක්කම සහජාතයි ඒ සිතේ තියෙන අලෝභ, ද්වේෂ, මෝහ කියන කුසල මූලික ධර්ම.
ඒ කුසල මූලික එක්ක ධර්ම එක්ක එකට උපදින අනිත් ධර්මතා කුසල. ඔවුනොන්ට එකටම ඉපදෙන නිසා ගැටෙන්නේ. ගැටීමක් කියන එකක් නෑ. ඒ සිතත් ඒ සිතුවිලි ඔවුනොන් හා එකට සම්බන්ධයි. සිතුවිලි උපකාරයෙන් සිත උපකාරයෙන් සිතුවිලි. මනෝ සම්පස්සයක් තියෙනවා, ස්පර්ශයක් තියෙනවා, අඤ්ඤමඤ්ඤ කෘත්‍යයක්, ඕනොන්ට උපකාර කරන කෘත්‍යයක් තියෙනවා, සහජාත කෘත්‍යයක් තියෙනවා, නිස්සිත කෘත්‍යයක් තියෙනවා. මේ ඔය වගේ කාරණා ටිකකින් ස්කන්ධය උපදිනවා. නමුත් ගැටෙන ලක්ෂණයක් මේකේ නැහැ. හිත සිතුවිලි වලට ප්‍රතිපක්ෂව සිතුවිලි සිතට ප්‍රතිපක්ෂව ඉඳලා ගැටෙන්නේ. එකම පැත්තේ තියෙන්නේ. දෙපැත්තකින් ආවොත් තමයි ගැටෙන්නේ. එකම පැත්තට නෑ යන්නේ දෙන්නම එකම පැත්තකින් ගන්න ගැටෙන්නේ නැහැ. බාහිරින් ගැටෙන්නේ. මොකද අර සප්පටික ධර්මයන්ගේ ස්වභාවය තමයි ප්‍රසාදයෙන්ම යමක් හදලා හදපු එකම ප්‍රසාදෙ ගැටෙනවා. ඒ වගේ. එතකොට ඒ වගේ ගැටෙන ගතියක් නැති නිසා අප්පටිගය කියනවා. මේකෙදි නුවණින් දැක්ක යුතුයි, නුවණින් දත යුතුයි, නුවණින් අවබෝධ කට යුතුයි කියන ධර්මතාවයක් වෙනවා මිසක කුසලයේ කියලා කියන්නේ මෙන්න මේකයි කියලා ඇහෙන් දකින්න දැකීමක් දකින්න බෑ. ඇහෙන් දැකපු දෙයකට වගේ මේ වගේ කියලා නිදර්ශනයක් දෙන්න බෑ. හැම කුසලයකටම. ඒ නිසා කුසල වලටත් කියනවා අනිදස්සනයි අප්පටිගයි කියලා. අනිදස්සන අප්පටික දෙක වලට තව වචනයක් දකින්ද අදි වචන සම්පස්සේ කියලා කියනවා. සනිදස්සන සප්පටිග අනිදස්සන සප්පටිග කියලා සප්පටිග කියන දේවල් වලට කියන තව නමක් තියෙනවා පටිග සම්පස්සේ කියලා. මේ ස්පර්ශ ආයතන 6 දෙකට බෙදෙනවා අදි වචන සම්පස්සේ සහ පටිග සම්පස්සේ කියලා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස කියන මේ සම්පස්ස ආයතන 5 ප්‍රතිපක්ෂයම ගැටීම නිසා ඇති වෙන සම්පස්සයක්. ඒ නිසා මේකට කියනවා පටිඝ සම්පස්ස කියලා. එතකොට දැන් මේ හිතෙන්ම උපදින ධර්ම ප්‍රතිපක්ෂව ගැටීමක් නැතුව සහජාත කියන්නේ එකට ඒක උපදින. සිත සමග එකට උපදින ලක්ෂණය සිතුවිලි. සිතුවිලි සමග එකට උපදින ලක්ෂණය සිත. ඒකෙදි ප්‍රතිපක්ෂකමක් නැහැ. ඒ නිසා ඒකට කියනවා නාම සම්පස්සයක් වෙනවා, අදිවචන සම්පස්සයක් වෙනවා කියලා. ඒක පනවන්නේ පටිඝ සම්පස්සයකින්. එතකොට අනිදස්සන අප්පටිඝ කියලා කියපු හැමතැනකම මේ අදිවචන සම්පස්සයයි කියන්නේ කියන එක තේරුම් ගන්න තියෙන්න ඕනේ අපි. අර හැම තැනකම පටිඝ සම්පස්සය ගැන මේ විස්තර කරන්නේ කියන කාරණාවක් තියෙන්න ඕනේ. එතකොට ඔකෙදි නාම ධර්ම විස්තර කරන තථාගතයන් වහන්සේ යම් වෙලාවකදී නාම රූප ධර්මය කවරේද කියලා අහනකොට පස්ස වේදනා සංඥා චේතනා ත්‍රිවිධ මනසිකාරය කියලා නම් කරන අවස්ථාවකුත් තියෙනවා. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියලා නම් කරන අවස්ථාවකුත් තියෙනවා. මේ දෙපැත්තට නම් කිරීම දකින්න අධිවචන සම්පස්ස සහ පටිඝ සම්පස්සේ නාම රූප දෙක පෙන්වන්න ගත්ත පරිදි. පස්ස වේදනා සංඥා චේතනා කියලා පෙන්වනකොට පටිඝ සම්පස්සේ මුල් කරගෙන ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ඇති වෙන හැටි. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියලා කියනකොට වේදනා සංඥා චේතනාව සිහි කිරීම වශයෙන් උපන්න ස්පර්ශය කියනවා. අධිවචන සම්පස්සය. එතකොට මේ කුසලය ගැන කියපු පරියායෙන්ම දකින්න සියලුම අකුසල ධර්ම.
ඒ වගේම මේ කුසල කුසල කියපු පරයයන් දකින්න සියලුම විපාක අවස්ථාවම. එතකොට හොඳට දැන් හම්බ වෙන්න ඕනේ විපාක කියන කිසිම දෙයක් පටිච්ච සම්පස්ස නැහැ. විපාක කියන තැන ඒ කියන්නේ චතුසු භූමිසු විපාක සතර භූමියේ තියෙන විපාක මොනවාද? අනිදස්සන අපපටික අධිවචන සම්පස්සේ කියන ඔක්කොම තියෙනවා. එතකොට මොකද ඇහැ රූප දෙක තුල විතරයි දැන් සප්පටිකව පනවලා තියෙන්නේ කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. හිත උපදිනකොට ඒ විපාක සිත එකම සිතුවිලි ඉපදිලා. සිතුවිලිත් එකම සිත ඉපදිලා. හිත උපන්නට පස්සේ ගැටෙන ගතියක් එතන ආපහු ඉදිරිය නැහැ කියන එකක් දකින්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ අපි අර ඉස්සෙල්ලා කතා කළා හිත භවංගයි කියනකො. දැන් භවංග තියෙන අවස්ථාවේදී තේරෙන්නේ භවංග තියෙන අවස්ථාවේදී ආධ්‍යාත්මික කයේ කාය පරිඥානකයි මේ නාම රූප ආදී භාවයෙන් මිශ්‍ර වෙන නිසාම ප්‍රසාද ටික හැදිලා සලආයතන වෙලා. දැන් ඒ ප්‍රසාද ඉදිරි පිටස සුග්ගාස්තක මට්ටම වෙනකොට ඇහෙම රූප සටහනක් හදලා ඒ රූපය ඇහෙම ගැටිලා ගැටුණු එකයි භවංග සිතට දැනෙන්නේ. භවංග චලන වෙලා ඔන්න සිත උපදිනවා කියන්නකො. සිත උපන්නහම දැන් සිත උපදිනකොටම තින්න සංගති පසු තුන්දෙනාගේ එකට ස්පර්ශය යන ගණයට යනවා කියලා කියන්නේ දැන් මේ රූපයක් ස්පර්ශ වුණා රූපයක් විඳිනවා කියන ගණයට යනවා විඳිනවා. නමුත් මේකෙදී පුරේජාත යහේ රූපය දෙක පත්‍ය ජාතයි විඥානයි. එතකොට පසුව උපන්න සිතෙන් අර කලින් ශේෂ්ඨ හදපු එකේ සිතෙන් මේ රූප නිමිත්තක් අරගෙනම සිතේ ඉපදිලා නේ තියෙන්නේ. ඒකට කියනවා විපාක කියලා. එතකොට ඒ සිතේ තියෙන චෛතසික ටික ඒ සිත දෙකම ගැටීමකින් තොරවයි හටගෙන තියෙන්නේ. තේරුණාද කියන්නේ? සිත උපදින්න මුල් කාරණාව තමයි ඇහැ රූපය දෙක ගැටිලා හටගත්තට සිත විපාක සිත උපදින අවස්ථාව ගන්න සිතුවිලි ඉපදිලා තියෙන සිත නිසා සිත ඉපදිලා තියෙන සිතුවිලි නිසා මිසක ඒකෝනේ චක්කු විඥාන නෙමෙයි. නෑ චක්කු විඥාන තමයි. චක්කු විඥාන වලට විපාකයි දැන් මේ සිත උපදිනකොට තේරෙන්නේ මේ සිතේ විපාක මට්ටමේ තියෙන අධිවචන ගතියක් තියෙනවා. චක්කු වල ක්‍රියාව වෙනකොට එතකොට නෑ ඒක සම්බන්ධ. ඒක මොකුත් නෑ. ඒක උපන්න වස්තුවේ උපන්න අධිකරණයේ දැන් මේක පහළ වෙනවා. එතකොට ඒකෙන් හොඳට පේනවා මොකද්ද? අපිට ඇති බවට ලෝකයේ හම්බ වෙන්නේ උන් ওই සිද්ධිය නිසා කියන එක. ඒ කියන්නේ හිත උපන්නට පස්සේ පේන අත්දැකීමනේ අපිට ඉතුරු වෙන්නේ. මෙයා ආයතන ටිකෙන් ශේෂ්ත්‍රය හදලා ඉවර වෙලයි නිමිත්තකින් මේ ෆයින්ඩයක් කළා ඔන්න බලපං කියලා දෙන්නේ. දැන් බලන අවස්ථාව තමයි අපිට විපාකය. දැන් අපිට හසු වෙන්නේ හිතට හසු වෙන්නේ කියන දෙයක් හම්බ වෙනවද? පුරේජාතයි. නමුත් මේකේ රහස ජීවිතින්වත් අපිට හෙළි වෙන්නේ නැහැ. ආයතනයෙන් මෙහෙම ශේත්‍රය හදලයි ආයතනයේ කිය මෙයා හැදුවා. මේ ආයතනයෙන් හදලයි මේ රූපය. මේ කර්මාන්තයේ වැඩ මෙහෙම රූප හදනවා මෙයා. හරිද? මේකට ආයතනය කියන්නේ. කර්මාන්ත ශාලාවක නම් බඩු හදනවා මෙයා. චිත්තජයසික උපදවන්න පුළුවන් ගතිය හදනවා මෙයා.
රූපයක් හැදුවාම ඒ කර්මාන්ත ශාලාවේ එතකොට ඒ බඩු වලින්ම ඒ කර්මාන්ත ශාලාව ආය ප්‍රකට. මේ ඒ රූපයම ඒ ප්‍රසාදයේ ගැටෙනකොට ඔන්න ප්‍රසාදය හා බද්ධව තියෙන භවංග චලනය වෙනවා. එතකොට තමයි අන්න සිත අනුක්‍රමයෙන් ඇවිල්ලා මේ රූපේ දකින්නවා කියන තැනට එන්නේ. දැන් මෙතෙන්දී රූපේ දකින්නවා කියන සිද්ධියක් වෙන තැනදී තියෙන්නේ අදිවචනයක්. දැන් ඔක ගැටෙන එකක් නැහැ. ඒක තමයි මම අහන්නේ චක්කු නෙමෙයි චක්කු විඤ්ඤාණය නෙමෙයි. ඔය චක්කු තමයි චක්කු උනාට ඔව් මොකද මෙතන තියෙන චට්ඨායතන. මේක පෙන්වන චට්ඨායතන 6 වෙනි ආයතනය. එතකොට මේක පෙන්වන්නේ එකයි මේ චක්කු විඥාන සිත ගන්ධ සිත කියන තැන සිතක කවදාවත් රූප ගැටෙන්නේ නැහැ. බැරි වෙලා සිතේ රූප ගැටුණා නම් සප්පටික වෙන්න පුළුවන්. සිතක රූපය යෙදෙන්නේ. සිතක යෙදෙන්න පුළුවන් සිතුවිලි එක යෙදෙන්න පුළුවන් සිත. ඔය දෙන්න ඕනෝන්ට පරස්පර නැහැ. එකට උපදින්නේ. එතකොට හැම විපාකයකම තියෙන ලක්ෂණය තමයි මොකද්ද? අපටික බව. එතකොට අපි රූපයක් දකිනවා කියන සිද්ධියේ හොඳට තේරෙනවා සම්පූර්ණ චිත්තජයසික ටික කෘත්‍යයක් මේ තියෙන්නේ කියන එක. තේනවා කියන ටික. මොකද වුණොන්ට අඤ්ඤමඤ්ඤව තියෙන චිත්තයිසිතේදී නම් රූපේ කියන ටිකේ පිහිටලා නෙන්නේ. වස්තුවේ පිහිටලා රූපය ආරම්මණය කරගෙන එතකොට සාරම්මන ධර්මය මොනවද? වේදනා සංඥා සංකාර. රූපය අරමුණු කරගෙන යම් චිත්තචෛතසික ටිකක් උපදින මේකනේ මේ ආරම්මන ධර්මය කියලා කිව්වේ. ඒ කියන්නේ වස්තුවේ පිහිටලා චිත්තචෛතසික ටිකක් උපදිලා තියෙනවා. ඕකට කියනවා රූපය දකිනවා කියලා. එතකොට මේ රූපය දකින්නවා කියන තැන පෙනෙන එකට කියනවා අදිවචන සම්පස්සය. ඔය තියෙන්නේ අදිවචනය කියලා. ඒක සතර භූමියේම විපාක. ඒකයි හැම වෙලාවෙම ඇහැ රූප විපාක වෙන්නේ නැත්තේ. පටිඝ ගතිය තියෙන්නේ හැම වෙලෙම රූපයකින් විතරයි. ස්පර්ශය කවදාකවත් රූපයට සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක නේ. මෙතන නුවණින් දකින්න සිද්ධියක් මම කියන්නේ. ඒ සිත උපදින ධර්මතාවයේ අධිකරණයේ සිත උපදින තැන දකින්න අදිවචන ලක්ෂණයක් තියෙන විපාකයන්ගේ. හැබැයි මේ සිත උපදින්න යම් පටිගයක් මුල් වුණා නම් ඒ නිසා මේ පරයයන් කතා කරනවා පටිඝ සම්පස්සය කියලා. මේ චිත්ත හැමෝල් කාරණාව කරගෙන පහළ වෙන චිත්ත අධිකරණේ ඔක්කොම සිත් වලට කතා කරනවා පටිඝ සම්පස්ස ධර්ම කියලා. ඒ කියන්නේ පටිඝ සම්පස්ස කියලා කියන්නේ ගැටීම නිසා ඇතිවෙන ස්පර්ශය. කියනකොට ස්පර්ශ වෙන අවස්ථාවේ ගැටෙන සිද්ධියක් ගැන කිව්වමම නෙමෙයි. දැන් අපිට හිතෙන්නේ ස්පර්ශ වෙන අවස්ථාවේ ගැටෙනකම හින්දාමයි කියලානේ. පටිඝ සම්පස්සය කියන නමින් නම් කරන එකෙන් කියන්නේ ස්පර්ශ වෙන අවස්ථාවේදීම ගැටීම නිසාම ස්පර්ශ වෙනවා කියන එක නෙමෙයි. මේ ස්පර්ශය කියන එක පහළ වෙන තැන අදිවචනයි හැම වෙලාවෙම මේ ස්පර්ශය කියන සිද්ධිය පහළ වෙන තැනේ ආරම්භයේ පටිඝයකින් හටගත්ත නිසා ඇහත් රූපයක් දෙක ගැටීම නිසා භවංග චලන කියලා ඒ පැත්තට ගිහිල්ලා නම් ආවේ මෙයා කතා කරනවා පටිඝ සම්පස්සය කියලා. සම්පස්සය අනිකක් පටිඝය අනිකක් පටිඝ සම්පස් මේ දෙක නිසා පටිඝ සම්පස්සය කියනවා. ඒකෙන් කිව්වේ
ගැටීමමයි ස්පර්ශයමයි ගැටීම කියන අදහසකින් මේ මොකද ස්පර්ශය කියන එක චෛතසිකයක් යන්නේ. ස්පර්ශය කියන එක චෛතසිකයක්. පටිඝය කියන එක පැනේ රූපය. දෙකකට එකතු කරලා පටිඝ සම්පස්සේ කියනවා. ස්පර්ශයට අවශ්‍ය කරන පරිසරය හදලා දෙනවා පටිඝ ගැටීම. ඒ කියන්නේ ගෝචරයේ ආරම්භණය දෙක හදලා දෙනවා. එතකොට පටිඝ සම්පස්සේ කියන තැනදී අපිට නිකන් හිතෙන්නේ ගැටුණු හින්දා ස්පර්ශ වුණා කියන. එතකොට හිතේ ස්පර්ශ වෙන්නේ නැහැ ඕක. ඒක රූපේ වෙනවා. හිතේ වෙනවා. දැන් අපි දැන් අපිට හිතෙන්නේ දැන් මේ හිතට තමයි රූපේ වැදිලා තියෙන්නේ කියලා. හිතට රූපේ මොන විදිහට අහු වෙන්නේ කියන එක හොඳට තේරෙන්නේ ස්පර්ශය කියන එක බැලුවාම ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා ඇති වෙලා ස්පර්ශය කියන එකයි චෛතසිකය. ස්පර්ශය ඇති වෙච්ච හැටි බලන්න ගියාම බලන්න වෙනවා අපිට අදිවචන සහ පටිඝ කියන දෙක. නාම සහ පටිඝ කියලා. වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම අරමුණු කිරීම නිසාමත් ස්පර්ශයක් ඇති වෙලා තියෙනවා. රූප ගැටීම නිසා ස්පර්ශයක් ඇති වෙලා තියෙනවා. ඒතකොට රූප ගැටීම නිසා ඇති ස්පර්ශය තමයි අර කියන්නේ ඇහැ රූපය දෙක ගැටීම නිසා කියන්නේ රූපය ඇහැට ගැටුනහම ඇහැ කියන එක හැඳලෙම තියෙන්නේ දැන් නාම රූපච්ච සලආයතන. මේ වෙලාවේදී විඥානේ බවංග. රූපය ඇහැට ගැටුනහම කෙලින්ම බවංග මට්ටමටමයි දැනෙන්නේ. ඔන්න ගැටෙන්නේ. ඊට පස්සේ තමයි ඒ ගැටෙන එකේ ගැටීම තමයි මේ බවංග චලන කියලා නම් කරන්නේ. මෙතන ඉන්න කෙනාට තේරුණා. මකුල්වා දැල බැදලා මැද ඉන්නේ. දැලේ කොතනකට හරි මොකක් හරි දැමුණොත් දැල හෙලගලා තේරෙනවා වගේ. පටිඝ කියූප එක තමයි බවංග චලනයි කියන එකෙන් විද්‍යමාන වෙන්නේ. ඊට පස්සේ තමයි ඔන්න සිත් එකින් එක ඉපදිලා ඔන්න ස්පර්ශ කියන රූපය ඒ කියන්නේ සිත ප්‍රසාදයේ මුල් කරගෙන උපදිනකොට දොරගාවට මෙනකොට රූපය නිසා වේදනා සංඥාම පහළ වෙනවා කියන්නේ. එතකොට දැන් ස්පර්ශයක් වෙනවා. එතකොට ඒ ස්පර්ශය කියන එක හැම වෙලේම සිතයි සිතිවි දෙක එකට තියෙනවා. ඒ ස්පර්ශය කියන එක පටිඝය නිසා ස්පර්ශ වෙන අවස්ථාවේ පටිඝයක් ඇති වෙලා ඇති වුණා නෙමෙයි. නමුත් පටිඝය කියන ධර්මතාවයේ මුල් කාරණාව කරගෙනයි මේ ස්පර්ශය කියන එක තන දක්වා ආවේ. ඒ නිසා මේ අධිකරණයේදී මේ පරියායේදී මේ පංචායතනෙට කියන පටිඝ සම්පස්සයක් කියලා. පටිඝ සම්පස්සයක් කියනකොට පටිඝය මොකද්ද සම්පස්සේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. පටිඝය කියන්නේ මොනවටද කියලා දැනගන්න ඕනේ. එතකොට හම්බ වෙනවා ඇහැ සප්පටිඝයි රූපේ සප්පටිඝයි. ඇහැ මොකටද සප්පටිඝ? රූපේ මොකටද සප්පටිඝ? මේ ධම්මසග්ගල හොද්දට විස්තර කරනවා. යම් ඇහැ හොද්දට අතීත අනාගත වර්තමානයේ පෙන්වනවා. යම් ඇහැක සනිදස්සන වූ සප්පටිඝෝ රූපේ ගැටුනේ නම් ගැටේ නම් ගැටෙන්නේ නම් කියලා. රූපේ කියන්නේ මොකද කියනවා? යම් සනිදස්සන සප්පටිඝ රූපයක් අනිදස්සන සප්පටිඝ ඇහි ගැටුනේ ගැටේ නම් ගැටෙන්නේ නම් කියලා පෙන්නනවා. මේ රූප ගැටෙනවා කියන එක වෙන්නේ මේමයි කියලා දැකලා මේ ධම්මසංගමේදී. එතකොට ඒකෙන් නැවත අවධාරණය කරනවා කවදාවත් හිතට රූප එහෙම ගැටුණා මේ රූපය පේනවා කියනකොට හිතටම රූපෙ කෙලින්ම අහුවෙලා තියෙන කියලා ගන්න එපා කියනවා. මොකද යම් වෙලාවකදී හිතක වේදනා සංඥා පහළ වීමයි අපි පේනවා ඇහෙනවා ජීවත් වෙනවා කියලා කියන්නේ. ඔය ටිකට ගත්තාම අපිට තේරෙයි අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ මනෝමයෙන් කියන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ රූපකින් කියලා හිත උපදින හැම තැනකම ස්පර්ශෙන් සහ වේදනා සංඥා ඉදෙන්නේ තියෙන්නේ.
අදිවචන සම්පස්සේ බැරි වෙලා හිතේ රූපේ ගැටිට ආවුලා තියෙනවනේ රූපේ ගැටිලා එහෙනම් හිතට. දැන් අපිට හිතෙන්නේ රූපේ එහෙනම් සප්පටිකයි කියන්නේ ගැටෙනවා. මොකද හිතට ගැටෙනවනේ රූපේ. වගේ තැනක ඉන්නේ. වෙන්නේ. ඒයි ගැටී කියන්නේ. එතකොට ඒ නිසායි සතර භූමිය අනුව තියෙන සියලු විපාකයන් තුන් භූමිය අනුව යේ ක්‍රියාවියක් උතනාම ධර්ම පැත්තෙන් චිත්තචෛසික පැත්තෙන් පනවන ඔක්කොම ටික ගන්න මේවා අනිදස්සනයි අපටිකයි. හරිද? ඒ සිත් තුළ හැටි වලින්. එතකොට යම් ධර්මතාවයක් පනවනවා නම් සප්පටික කියලා මේ වගේ සම්පස්සයක් ඇති වෙන්න තියෙන මුල් අධිකරණය නම් කළයි තියෙන්නේ කියන එක දකින්න ඕනේ. ස්පර්ශ වෙන අවස්ථාව ගැන කිව්ව නෙමෙයි කියලා. පටිඝය අනිකක් ස්පර්ශය අනිකක් මේ පටිඝයෙන් මුල් කාරණාව කරගෙන මේ ස්පර්ශයට නිසා පටිඝ සම්පස්සය කියන්නේ. එතකොට අදිවචනය අනිකක් සම්පස්සය අනිකක් අදිවචන සම්පස්සය කියලා දතේයි. අදිවචන කිව්ව වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම. නාම ධර්ම අනිකක් ස්පර්ශය අනිකක් නාම ධර්ම අරමුණු කිරීම වශයෙන් උපන්න ස්පර්ශයක් කියලා දතේයි. ඊට පස්සේ යංච රූපං අනිදස්සන අපටිකං ධම්මායතන පරියපන්න. තව යම් රූපයක් කියනවා නම් අනිදස්සන අපටික දකින්න බැරි ගැටෙන්නේ නැති අනේ රූපේ. ගැටෙන්නේ නැහැ කියලා කියන්නේ මේකත් ධම්මායතන අනුව ගිහිල්ලා තියෙනවා මේ රූපේ. එතකොට ජීවිතේන්ද්‍රිය අනුව ගිහිල්ලා තියෙන මේ රූපේ. මේ ඒකෙන් කිව්වේ ධම්මායතනේ තියෙනවා නම් යම් කර්මජ ගතිය ඒ කර්මයේ ගතියට අනුවම රූපේ හැදෙන ගතියක් තියෙනවා. අර මම කියන්නේ හැම වෙලෙම මේ කයේ ප්‍රතිසන්දි වශයෙන් විඥානය දැකගත්තා මේ සිිතේ තියෙන නාම ධර්ම වලට අනුවමයි රූපේ හැදෙන්නේ කියලා. එතකොට පටිඝයක් නැහැ. කයේ හිත බැඳිලා නම් තියෙන්නේ කයට වැටෙන ආහාර පාන හිතේ තියෙන ගතියෙන්ම හැදෙනවා. කියනකොට හිත නිසා ඒ විදිහට හැදෙලා හැදෙන ගතිය. කියනවනම් මේකෙදි ඒ රූපය ඒ ධම්මායතනයේ ගතියෙන්ම දකින්න වෙනවා මිසක ඒක ඒ බඳු රූපයක් ගැටීමකින් හැදෙන රූපයක් නෙමෙයි. දැන් ඉත්ත්‍ේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, විඤ්ඤාති රූප කියලා ඒ අනිදස්සන අපටිග රූප ටිකට තමයි අපි උපාදාය රූප සුකුම කියලා කියන්නේ. දැන් ඉස්තෙල්ලා සනිදස්සන අනිදස්සන සප්පටිග රූපයන් කළානේ. ඒ සප්පටිගයේ ස්වභාවය තමයි ඖදාරිකයි රූප. ඒ හින්දා ගැටෙනවා. ගොරෝසු රූප. මේ රූපය ගැටෙන්නේ නැහැ සුකුමයි නාම ධර්ම අනුවම ගිහිල්ලා අර මං කියන්නේ චිත්තානු පරිවර්තන කියලා ධර්ම කියලා චිත්තානුව පෙරලෙන ධර්ම කියලා චිත්තානුවම ගිහිල්ලා නම් තියෙන්නේ ඒවා රූපයක්. නමුත් ඒ ධර්මායතනය අනුව ගිහිල්ලා හින්දා ධම්මායතනයේ එහෙම රූප හැදෙන එකට වගේ කියන්නේ කියන තැනකින් තියෙනවා. ඒ බඳු රූප තියෙනවා. ඒ කියන්නේ ස්ත්‍රියක් හැටියට පුරුෂයෙක් හැටියට නැත්නම් මේ රූපේ ජීවත් කරන ගතිය කියන ධර්මතා ටික තියෙන්නේ ධම්මායතන. ධම්මායතනේ නිසා. ඒ බඳු රූප. ඔය ආකාශ රූප ලහුත සහල්ලු බව එතකොට මෝදිතා මුදු බව කර්මඤ්ඤතා මේ රූපයේ කර්මඤ්ඤ බව මේවා චිත්ත ධම්මායතන යනවා කියලා කියන්නේ මේ ධම්මායතනේ තියෙන දැන් අපි කියමු මැරිච්ච කෙනෙකුගේ මලමිනිය අතපය නමන්න පුළුවන්ද කියන්නේ කෝටු වගේ ගහලා පොළොවෙන් කඩන්න. දැන් මේ අතපය නැමෙනවා කියන කර්මඤ්ඤතාවය ගන්න ධම්මායතන යනවා ගිය ගතියකින් දකින්න. මේ කය අසුරු කරගෙන චෛතසික පවතින නිසාම මෙහෙම වෙලා මේ තියෙන්නේ. චෛතසික පවතින සිත නිසා සිත පවතින චෛතසික නිසා සිත චෛතසික ටික නිසා නමුත් ධම්මායතන ගතියෙන් දකින්න. කියන රූප. ඒකක ලහුත. කිලෝ 60ක් විතර තිබුණාට 65ක් 100ක් තිබුණාට තමන්ට කිලෝ එකකවත් බර තේරෙන්නේ නැහැ. ලහුත. මේ කයේ
අත ගන්නකොට මෙහෙම ඉතාම මෘදු බවක් සින්දු බවක් තේරෙනවා මේ මුදිතා රූප. ලෞතා මුද්‍රා කම්මනක. එතකොට මේ රූපේ නැවත ටිකින් ටික වැඩෙන ගතියක් තියෙනවා. පොචේ රූප. පවතින හම්බෙන පවතින සංකේත. ඕවා මේ රූපේ ඒ ප්‍රකට වෙන ගති ටිකක් තියෙන මේ ධම්මායතන නිසා මේ ගති ටික හම්බෙන්නේ නැහැ. කියන මෙන්න මේ ගති ටික කිසි එකකට ගැටෙන්නේ නැහැ හිත නිසා ප්‍රකට වෙලා. දැන් බුදු බව කියන්නේ එක මොකකවත් ගැටෙන්නේ නැහැ. නමුත් හිත මේකයි අතුරු කරගෙන තියෙන නිසා කය මුදු කියන ගතියක් ප්‍රකටයි. කයේ කර්මඤ්ඤ බව කියන එක කිසි එකකට ගැටෙන්නේ නැහැ. නමුත් හිත නිසා මේ කය කර්මඤ්ඤය කියන ගතියක් ප්‍රකටයි. කියන කාරණාව අන්න ඒ වගේ රූප ටික යම් චිත්තක පවතින ගති ටික නිසා චිත්තචෛතසික ටික නිසා යම් රූපයක ගති ටිකක් ලැබෙයි නම් රූපේ ගති ටිකක් ඒ ගති ටික ධම්මායතනේ පරියාපන්න ධම්මායතනේ අනුවගේ රූප ධම්මායතනේ තියෙන නිසා මේ රූපේ මෙහෙම ගති පෙනෙන්නේ. අන්නේ විද්‍ය රූප අනිදස්සනයි අපටිකයි කියලා දකින්න. මෙන්න මේ ඒ අනිදස්සන අපටික රූපත් අනිදස්සන අපටික සියලුම ධර්මයෝ හැම වෙලාවෙම නුවණින්ම අවබෝධ කොට යුතුයි මනෝ විඥාණයෙන් විඤ්ඤායයි. සනිදස්සන සප්පටික රූපායතනේ චක්කු විඥාණයෙන් විඤ්ඤායයි. අනිදස්සන අපටික අනිදස්සන සප්පටික ධර්මයෝ විතක සෝත විඥානයේ විඤ්ඤාය ධර්මයක් තියෙනවා ගාන විඥානයේ විඤ්ඤාය ධර්මයක් තියෙනවා ජීව විඥානයේ විඤ්ඤාය ධර්මයක් තියෙනවා කාය විඥානයේ විඤ්ඤාය ධර්මයක් දැනගත යුතු ධර්ම තියෙනවා. ඔකට කියනවා කේනච විඥානං කේනච න විඥානං කිසි විඥානයකින් දත යුතුයි කිසි විඥානයකින් නොදත යුතුයි කියලා පරිහාරය. ඒක තමයි දැනගන්න තියෙන්නේ. රූපය චක්කු විඥානයේ විඤ්ඤායයි. සෝත ගාන ජීව කාය මනෝ කියන විඥානයෙන් න විඤ්ඤායයි. එතකොට සද්දය සෝත විඥානයේ විඤ්ඤාය චක්කු විඥාන ගාන විඥාන ජීව විඥාන කාය විඥානයෙන් න විඤ්ඤායයි කියලා දතුයි. මේ විදිහට තේරුම් ගත්තාම ආදි පටිඝය කියන්නේ මොකද්ද? පටිඝ සම්පස්සය කියන්නේ මොකද්ද? ආදි වචනය කියන්නේ මොකද්ද? ආදි වචන සම්පස්සය කියන්නේ මොකද්ද කියන හරහා තේරුම් කරගන්න පුළුවන්. ඒ හරහා අපි යමක් විඳින්නේ හඳුනන්නේ සිතක උපදින ධර්මයෝම විඳිනවා හඳුනනවා. ඒ කියන්නේ පේනවා කියන වෙලාවකදීත් වෙලා තියෙන්නේ සිතක ස්පර්ශය. මේක වේදනා සංඥා චේතන පහළ වෙලා නම් අපි ජව මට්ටමට යනවා කියලා කියන්නේ ඒ සිතේ තියෙන ධර්මතාව අරගෙනයි ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඒ සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටි නොදන්නා නිසා අපි ගාව තියෙනවා කාම රාග සංයෝජන නැත්නම් රූපයක් කියන සංයෝජනය. රූපය නොඉක්මා සිටින ඇති කෙලෙස්. එතකොට මේ ටික තේරුම් ගත්තාම අපිට රූපෙන් මිදෙන්න ওই સિદ્ધාන්තය ওই ඇත්ත ඇති හැටි දැකීමම ප්‍රමාණයි. ඉතින් මේ සනිදර්ශන ධර්මයෝ අනිදර්ශන ධර්මයෝ සනිදර්ශන සප්පටික ධර්මයෝ අනිදර්ශන සප්පටික ධර්මයෝ අනිදර්ශන අප්පටික ධර්මයෝ දැක්කාම මේ ස්පර්ශ ආයතන හයේ ඕනෝන්ට ගැට ගහලා ආයතන බඳලා කෙලෙස් ඇති කරගෙන මේ සසර යන ගතිය අපිට නතර කර ගන්න පුළුවන්. මේ සසර ගතිය පවතින්නේ මේ ස්පර්ශ ආයතන හය ඕනෝන්ට බැඳීම තුළ බැඳ ගැනීම තුළ. මේ ස්පර්ශ ආයතන හය තව ස්පර්ශ ආයතනයකට බඳින්න නැත්තම් ඒ ඇහැ මුල් කාරණාව කරගෙන හටගත් ධර්ම ඒ පරියායම නිරෝධ වෙනවා කියලා දකිනවා. කන නිසා හටගන ධර්ම ඒ අධිකරණය නැතිවීමම නැති වෙනවා කියලා දකිනවා. තව එකකට ගැට ගහන්න නැත්තම් අපිට හටගත් හැම දෙයක්ම නැති වෙනවා කියන එක තේරෙනවා. ඒ තේනීමම සිරු සංස්කාරයේ අනිත්‍ය දකිනවා කියන කාරණාව කියනවා. ඒක නිවන තමයි. ඉතින් මේ ධම්ම පරියායත් ඒ සඳහා හේතු උපනිෂ්ඨ වෙනවා. අද ඔන්න ටික මූලික කරුණු ටික ඉවරයි. දැන් ඊගාවට අපිට තියෙන ටික මූලික කරුණු